අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද දවසේත් මෙම වැඩසටහන මගින් 11 ශ්‍රේණියේ ඉගෙන ගන්නා ඔබ වෙනුවෙන් සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයට අදාළව තවත් පාඩමක් ඉදිරිපත් කිරීමටයි අපි සූදානම් වන්නේ. කුරහන් ඉසිමුව කළුවර බලාලා පාඩම. ජනකවි වලින් උපුටා ගන්නා ලද මෙම පාඩම 10 ශ්‍රේණියේ කොටසේදීත් මෙහි මූලාරම්භය අරගෙන තිබෙන නිසාවෙන් අපි විමසා බලමු මෙම පාඩමත් එක්ක කොහොමද අපි ඉදිරියට යන්නේ කියලා. විශේෂයෙන් මෙම පාඩම මගින් අපි ඔබගේ වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙන නිපුණතාවන් කිහිපයක් තිබෙනවා. මේ පාඩමට ඔබ සූදානම් වෙන විටම ඔබගේ හිත ඇතුලේ තියෙන්නට ඕනේ අපි මෙන්න මේ කුසලතාවන් මෙන්න මේ දක්ෂතාවන් ටික අපි වර්ධනය කරගන්නට ඕනේ කියලා. එතනදී මුලින්ම මෙහිට අදාළ නිපුණතාව සාහිත්‍ය ඉතිහාසය අර්ථාවබෝධය හා අවස්ථා සම්බන්ධය පිළිබඳව දැනුම ප්‍රදර්ශනය කිරීම අපි විශේෂයෙන්ම අපේක්ෂා කරනවා. ඒ වගේම සාහිත්‍ය නිර්මාණ පරිශීලනයෙන් රසාස්වාදය හා විචාරය පිළිබඳව හැකියාව වර්ධනය කර ගැනීම අපි මේකෙන් ඔබෙන් බලාපොරොත්තු වෙන තවත් කාරණාවක්. ඒ වගේම මා ඔබට ඊටාම කෙටියෙන් පැහැදිලි කරන්නම් ආදරණීය දුවේ පුතේ මොකක්ද ඔබගෙන් මේදී බලාපොරොත්තු වෙන නිපුණතා මට්ටම කියන එක. මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම නිර්දිෂ්ට කෘතිවල සාහිත්‍ය පසුබිම ගවේෂණය කිරීම. කියන්නේ අපි මේ පාඩමට අදාළව බලනවා නම් ජනකවිය පිළිබඳව තියෙන ඉතිහාසය, එහි තියෙන පසුබිම අපි විස්තර කිරීමේ හැකියාව අපිට තියෙන්නට ඕනේ. ඒ වගේම ජනකවිවල ඇති සාහිත්‍යමය අගය පිළිබඳව අපි සාකච්ඡා කිරීමට මේ පාඩම යොදාගෙන තිබෙනවා. ඒ නිසාවෙන් ඊටාම හොඳින් අපි මෙතෙන් පටන් විමසා බලමු. ඒ වගේම අපි මේ පාඩමේදී අරමුණු කිහිපයක් සාක්ෂාත්කරණය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි මේ පාඩම අවසන් වෙන විට අපිට නිර්දිෂ්ට වෙලා තියෙන මේ ජනකවිවල පසුබිම හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. අපිට નિયમિત මේ ජනකවි ටිකෙහි තිබෙන පසුබිම ඒ සකස් වෙලා තියෙන ආකාරය පිළිබඳව දැන ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම අපි අද විශේෂයෙන්ම අවධානය යොමු කරන මේ කුරක්කන් කවිය. කුරක්කන් කවියේ විශේෂතා හඳුනාගෙන ඉදිරිපත් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම අපිට ජනකවිය හා බැඳිලා තියෙන ගැමි සංස්කෘතික ලක්ෂණ හඳුනා ගැනීම අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන තවත් කාරණාවක්. ඒ වගේම මේ සියල්ලම ඇසුරෙන් අපිට නිර්දේශිත මේ කවි මනවින් අපි අධ්‍යයනය කරමින් ඒ කවි ටිකේ තියෙන අර්ථයන් හොයා බලමින් ඒ රසවින්දනය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. අපි දැන් ජනකවියේ පසුබිම පිළිබඳව ඔබත් එක්ක කතා කිරීමට සූදානම් වෙන්නේ. අත්‍තරම දුවේ පුතේ ඔබ දන්නවා ජනකවිය පිළිබඳව කතා කරද්දී මේ ජනකවියට තියෙන ඉතා දීර්ඝ ඉතිහාසයක්. ඔබ 10 ශ්‍රේණියට අදාළව හානාහිය පානා අඩහැරෙන් දැනේ පාඩම හොඳින් රස විඳින්මින් කරලා තියෙන මේ වන විට. එතකොට හානාහිය පානා අඩහැරෙන් දැනේ පාඩමේදී අපි ජනකවියේ පසුබිම් පිළිබඳව කතා කරා. ඔබ දන්නවා මේ ජනකවියට තියෙන ඉතාම දීර්ඝ ඉතිහාසයක්. ඒ කොයිතරම් ඈතට දිවෙනවද කියලා අපි හොයලා බලපුවාම අපිට තේරෙනවා මේක අනුරාධපුර යුගයේ තරම් පැරණි සාහිත්‍යයක් හැටියට සාහිත්‍යාංගයක් හැටියට තමයි අපි හඳුනාගන්නේ ජනකවිය. ජනකවිය ආරම්භය පිළිබඳව කතා කරද්දී ජනකවිය ආරම්භය පිළිබඳ විවිධ මතිමතාන්තරයන් අපිට හම්බ වෙනවා. නමුත් මේ මත අතරින් අපි ඈතම තිබෙන එක මතයක් තමයි මගාසබඩ කෙතක් රකිනා කාන්තාවක් විසින් ගයන ලද ජාති ජරා මරණාදිය පිළිබඳව සිංහල බසින් කී ගීයක් අසා සංඝ සැට නමක් රහත් වෙච්ච පුවතක් අපිට පරමත්ත ජෝතිකාව කියන ග්‍රන්ථයෙන් හමු වෙනවා. මේක අපිට ජනකවියේ ඉතිහාසය පිළිබඳව හඳුන්වා දෙන අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් ඊටාම පැරණිතම මූලාශ්‍රයක් හැටියට අපිට මේ පරමත්ත ජෝතිකාව හඳුන්වන්නට පුළුවන්. මේ සිදුවීමම මේක මේ සඳහන් වෙලා තියෙන කාරණාවම මේ සමහර විට අපේ දූ දරුවෝ වැරදියට අර්ථකථනය කරපු අවස්ථාවන් අපිට විවිධ අවස්ථාවන් වලදී හම් වෙලා තියෙනවා. මොකද ඔබ මේ වරදවා අනිත් පැත්තට කියන අවස්ථාවක් සංඝසැට නමක් කී ගාථා අහලා කාන්තාව රහත් වෙච්ච වගේ කතාවකට ඔබ මේක වෙනස් කරගන්න අවස්ථා තියෙනවා.
ඒ හින්දා මම ඔබට ඉතාම හොඳින් අවධාරණය කරලා කියනවා මතක තියාගන්න ඇල්කෙතක් රකින්න කාන්තාවක් විසින් ගායනා කරන ලද ජාති ජරා මරණ ව්‍යාධි පිළිබඳව ඇතුළත් වෙච්ච ගීතයක් අහලා සංගසටනමක් තමයි රහත් වෙලා තිබෙන්නේ. මේක තමයි මේ පරමත්ත ජෝතිකාවේ ඇතිලා තිබෙන මූලාශ්‍ර කතාව. ලෝයඩ සංගරාවේ අපිට කවියකින් හම්බ වෙනවා ඒ කතාවම කොහොමද අපිට හම්බ වෙන්නේ දහමට සරිකොට එළුවෙන් පෙරකී කවියට සිත පහදා සිට නිසැකි සිහිකොට කඳපිලි වෙලදොස් නිසැකි නිවනට සපැමිණි සංගසැට නමකී කියන කවියෙන් මේ ඉතිහාස ප්‍රවෘත්තිය අපිට නැවත වාරයක් තහවුරු වෙලා තිබෙනවා. ඔන්න අපි දැන් මේ පාඩමට ප්‍රවේශ වෙනකොටම ඔබ මුලින්ම හඳුනා ගන්න මේ පාඩමේදී අපි ඉස්සල්ලාම බැලුවේ ජනකවියේ ඉතිහාසය පිළිබඳව. එහෙනම් ජනකවියේ ඉතිහාසය කොයිතරම් ඈතට දුවනවද? කොයි වගේ තැනකින් ආරම්භ වෙලා කොයි විදිහට මේක විකාශය වෙලා තියෙනවද කියන අතීතම මූලාශ්‍රයක් ඔන්න අපි ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. මේක ඔබේ පෙළ පොතේ හානාහිය පානාට හැරින් දැනේ පාඩමේදීත් ඒක ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඊළඟට මේ පාඩමේදී අපි යනවා ජනකවිය. ජනකවි කියන්නේ මොනවද? සැබවින්ම අපි මේක අපේ හිත ඇතුළට එකපාරට එනම ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ජනකවිය කියන එක පිළිබඳවත් විවිධ අර්ථකථන තියෙනවා. අපි මෙතනදී ජනකවියක් කියන එක මේ විදිහට අර්ථකථනය කරගන්නට පුළුවන්. ඇත්තටම දුවේ පුතේ මේ ජනකවි කියලා කියන්නේ ජනයා අතරම ඇති වෙලා ජනයා අතරම පවතිමින් ජන ජීවිතයේ තිබෙන විවිධ අවස්ථාවන් විවිධ සිදුවීම් එක්ක බද්ධ වෙලා ඔවුන්ගේ එදිනදා ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා තිබෙන ඔවුන් අතරේම ආරක්ෂා වෙමින් පැවතිච්ච සාහිත්‍යයක් තමයි ජනකවිය කියලා කියන්නේ. මේවට නිශ්චිත කතුවරේ අපිට ජනකවියට හොයාගන්නට බෑ මේක සැබවින්ම ලිව්වේ අහවලා. මෙන්න මේක නා තමයි මේක රචනා කළේ කියලා අපිට කියන්නට බෑ. මේක ජනයා අතර ඇතිවෙච්ච ජන සාහිත්‍යයක් හැටියට අපි මේ හඳුන්වන්නේ. ඒ වගේම ඔබ මතක තියාගත යුතු තවත් කාරණාවක් මේකෙදි තියෙනවා. මේ ජනකවිය අලිඛිත සාහිත්‍යයක්. ඇයි අලිඛිත සාහිත්‍යයක් කියලා කියන්නේ? මේක ලේඛනගතකට පවත්වාගෙන ආපු සාහිත්‍යයක් නෙමෙයි. එහෙමනම් මේක මේ ජනකවිය කියන එක පැවතගෙන ආවේ කාලයක් මුළුල්ලේ පැවතීගෙන ආවේ මුඛ පරම්පරානුගතව. මොකද මේ මුඛ පරම්පරානුගතව කියලා කියන්නේ අපිට කවුරු හරි කෙනෙක් කියනවා ඒ කියන දේ අහගෙන ඉන්නවා ඒ අහගෙන ඉඳලා පාඩම් කරගන්නවා ඊළඟ පරම්පරාවට අපි ඒක අරගෙන යනවා මෙන්න මේ ආකාරයට පරම්පරාවෙන් පරම්පරාවට ආපු සාහිත්‍යයක් හැටියට තමයි ජනකවිය අපි හඳුනාගන්නේ. ඒ හින්දා මේක අලිඛිත සාහිත්‍යයක් ඒ වගේම මේක මුඛ පරම්පරානුගතව පැවතගෙන ආවා කියන කාරණාව ඔබගේ මතකයේ තියාගන්නට ඕනේ. මම මේතෙදි තව එක කාරණාවක් ඉදිරිපත් කරනවා. අපි දැන් කුරහන් නිසිමුව පාඩමට එනකොට එහෙම නැත්නම් හානාහිය පාඩමට එනකොට මේ පාඩමේ තියෙන කවිවල වචන අපේ රටේ එක ප්‍රදේශයක ඉන්න සමහර දරුවෝ ඒ අහලා තියෙන වෙනත් විදිහකට. ඒ වගේම එහි ඉන්න අපේ ආදරණීය ගුරු භවතුන් ඒක අහලා තියෙන වෙනත් විදිහකට. ඒ වචන වෙනස් වෙලා තියෙනවා. එතකොට සමහර කෙනෙක් ඔබට සමහර විට ඔබත් එක්ක තර්ක කරાવી. එහෙම නැත්නම් එක ප්‍රදේශයක ඉන්න දූ දරුවෝ දුවලා පුතාලා ප්‍රශ්න අහයි මේ මෙතන තියෙන මේ වචනේ වරද්දලානේ මේ පොතේ මුද්‍රණය වෙලා තියෙන්නේ කියලා. අන්න එතන තමයි අලිඛිත සාහිත්‍යයක් හැටියට මුඛ පරම්පරානුගතව පැවතගෙන එනකොට සමහර තැනක තියෙන වචන පොඩි පොඩි වෙනස්කම් වලට භාජනය වුණා. එහෙම ආපු දෙයක් අපේ පෙළ පොතට එනකොට දැන් අපි පෙළ පොතේ අපිට මුද්‍රණය වෙලා තිබෙන මේ පද්‍ය පන්තින් සාකච්ඡාවට භාජනය කරද්දී අපි ඒ දේත් අපේ හිතේ තියාගෙන තමයි ඉදිරියට යන්නට ඕනේ. ඒ වගේම මම ඔබට මතක් කරන තවත් විශේෂක කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ජනකවි වලට නිශ්චිත අර්ථකථනයන් සැපයීම හරිම අමාරු කාරණාවක්. අපි හොයා බැලුවා විශේෂයෙන්ම ඔබත් සමග මේ පාඩම කරද්දී පැරණි සමාජයේ නියෝජනය කරන අපේ ග්‍රාමීය මට්ටමේ ඉන්න කිහිප දෙනෙක් එක්ක මම සාකච්ඡා කරලා බැලුවා පුතේ දුවේ. ඒ කට්ටිය කතා කරපුවාම මොනරාගල පැත්තේ අයගේ සමහර නිර්දේශයන් වෙනස්. අනුරාධපුරයේ පැත්තට යනකොට පොළොන්නරුව පැත්තට යනකොට ඒ කට්ටිය ඒවට සපයන්නේ වෙනත් අර්ථකථන. ඒ නිසා අද මේ පාඩම කරනකොටත් මම ඔබට මතක් කරන්නට ඕනේ අපිට කිරලා මැනලා කපලා කොටලා අරගෙන මෙන්න මේකේ තියෙන නිශ්චිතවම මේ අර්ථයමයි
කියලා අපිට තර්ක කරන්නට බෑ. නමුත් අපි ඔබට ඉගෙනුම් ආධාරකයක් හැටියට විශේෂයෙන්ම මේ පසුබිම හඳුනා ගැනීමට මඟ පෙන්වීමක් හැටියට අපි මේ අද අපි ඔබට ඉදිරිපත් කරන දේ තුලින් මේ පැහැදිලි කිරීම කරන්නේ. අපි පොඩ්ඩක් හොයලා බලමු මේ ජන කවිය තව දුරටත් අපි බැලුවොත් එහෙම ඇත්තටම පුතේ වෘත්තීය ජීවිතයේදී අපේ ග්‍රාමීය ජනයා අද වගේ නෙමෙයි වැඩ කටයුතු කළේ. සමහර විට මේ අත්දැකීම අපේ නගරාසන්නව නගරබදව ජීවත් වෙන අපේ දරුදැරියන්ට පැහැදිලි කිරීමත් හරි අමාරුයි. අපේ ග්‍රාමීය ගම්බද මිනිසා එදිනෙදා කය වෙහෙසා ජීවත් වෙච්ච පුද්ගලයෝ පිරිසක්. ඔවුන් අසීමිත දුක්ඛ දෝමනස්සයන් විඳිමින් උදේ ඉඳන් රෑ වෙනකන් වෙල්ෙලියේ හේනේ දහඩිය හෙලමින් ජීවිකාවේ නිරත වෙලා හිටියා. මේ වෘත්තීය ජීවිතයේදී ඔවුන් මේවා නිරත වෙලා ඉන්නකොට ඔවුන්ට ඇතිවෙච්ච තනිකම, පාළුව, මහන්සිය, එහෙම නැත්නම් ඔබ දන්නවා කාන්සිය කියන වචනේ මෙන්න මේ දේ මගහරවා ගන්නට ඉබේම ඔවුන්ගේ මුඛයෙන් වදන් පෙලක් ගලාගෙන ආවා. ඒවා નિરાයාසයෙන් ආපු එළියට ආපු වදන්. નિરાයාසයෙන් එළියට ආපු කවි. ඔබත් නිකන් ඉන්න වෙලාවට තනියෙන් ඉන්න වෙලාවට පොඩ්ඩක් කවියක් ගීතයක් මුමුණමින් කාලය ගත කරන වෙලාවල් ඔබට තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ පැරණි ජනයා උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ කරද්දි කය වෙහසා වැඩ කරද්දි ඔවුන් විවිධ අවස්ථාවන් වලදී ඔවුන්ගේ වෙහෙස මහන්සිය දුරු කර ගැනීමට මේ විදිහේ කවි ගායනා කරමින් ඔවුන් Tamanගේ කාලය ගත කළා. ඇත්තටම ගත්තොත් එහෙම මේවා විදග්ධයින් විසින් උගතුන් විසින් රචනා කරන ලද සාහිත්‍යයක් හැටියට අපි හඳුනාගන්නේ නැහැ. මේවා සාමාන්‍ය ගැමි ජනයා අතර පැවතිච්ච සාමාන්‍ය ගැමියන් Tamanගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා යොදාගත්ත. ඒ නිසා මේක අයිති වෙන්නේ ජන සාහිත්‍යයට. ඔබ දන්නවානේ අපි සම්භාව්‍ය සාහිත්‍යකුත් තියෙනවා. දැන් අපි පුරාතන සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ පරිශීලනය කරනවා. මේ වන විට ඔබ පුරාතන ගද්‍ය වලින් අඟුල්මල් දමනය පාඩම අමාවතුරින් උපුටාගෙන තියෙනවා. ඒ වගේම සද්ධර්ම රත්නාවලිය ඇසුරෙන් ගත්ත උග්ගසේන සිටුපුත්තුගේ වස්තුව ඔබ කරලා තිනවා. මේ පුරාතන ගද්‍ය සම්භාව්‍ය සාහිත්‍ය ගද්‍ය ග්‍රන්ථ දෙකක් තමයි ඔබ හදාarලා තියෙන්නේ. ඒ වගේම ඔබ සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයෙන් උපුටා ගන්නු ලැබූ මග විසඳුරු පාඩම, ඒ වගේම හංස සංදේශයෙන් උපුටාගත් කෑරගලේ වැජමේ මේ ලිසින් සිට කියන පාඩම ඔබ ඒ දෙකම හදාarලා තියෙනවා. ඉතින් දැන් ඔබ ඔන්න වෙනස් කරගන්න, ඔබ හොඳින් අවබෝධ කරගන්න කුරහන් නිසිමුව කළුවර බලාලා කියන අපේ මේ පාඩම අපි මේ පාඩම ඇතුළත් කරන්නේ අපේ ජන සාහිත්‍යයෙන් උපුටාගත්ත. එහෙම නැත්නම් මේ ජනයා සමග විදග්ධ සාහිත්‍ය හේවත් සම්භාව්‍ය සාහිත්‍ය නෙමෙයි, මේ ජන සාහිත්‍යයෙන් උපුටාගත්ත එක කොටසක් හැටියටයි අපි මෙය හඳුනා ගන්න. අපි ඊළඟට යන්නේ ජනකවි වර්ග. බොහෝ ජනකවි වර්ග අපිට මතක් කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ පාඩමට එළඹීමේදීම විවිධ වෘත්තීන් හා අවස්ථා සමග බැඳිච්ච ජනකවි රාශියක් අපිට හම්බ වෙනවා. ඒ අතර තියෙනවා පතල් කවි. පතල් කවි කියනකොටම දැන් ඔන්න ඔබට මතක් වෙනවා ඇති 5 පන්තිය 6 පන්තිය 7 8 පන්ති වලදී ඔබට ඇහිච්ච පතල් කවි. ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් ඇට වගේ කවියක්. පාරු කවි අපිට ඉතින් මේවා අපිට නිර්දිෂ්ට නැති නිසා අපි මෙතනින් ඉස්සරහට යන්නේ. මාතර ගඟේ සිටිනා කිඹුලිගේ පැටියා වගේ කවියක් ගත්තාම අන්න අපි අහපු පාරු කවියක්. ඒ වගේම ගැල් කවි. ඔයාලා හැම කෙනෙක්ම දන්නවා තණ්ඩලේ දෙන්න දෙපලේ දක්වනවා කියන කවිය හරි ප්‍රචලිතයි. මේ ඒ වගේම බඹර කැපීමේ කවි. මේවට අපි බඹර කවි කියලාත් කියනවා. මේ බඹර කැපීමේ කවි අම්මා පල්ල බඹරුන් අත වරද නැති වගේ තැන් අපිට හම්බෙලා තියෙනවා. තුන් සරණේ කවි ඕනෑ තරම් අපේ දූ දරුවෝ දන්නවා. බුද්ධං සරණේ සිරස දරාගෙන වගේ කවි අපේ ජනයා අතර පැවතිච්ච අද කාලේ වෙනකනුත් බොහොම හොඳට ඔබට මතක් වෙන කවි. තුන් සරණේ කිව්වේ සිරිපාද යනකොටනේ හරි භක්තියෙන් ගෞරවයෙන් බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන
සංගං සාරනේ සිවුරු දාරාගෙන එඤ්ඤායි තුන් සාර නේ ආදහාගෙන. දැන් බලන්න මේ තියෙන්නේ තුන් සරණේ කවි. ඉතින් අපි ලී කෙලි එක පඳුරෙන් ලී සයක් කපාගෙන වගේ කවි ඔබට මතක් වෙනවා ඇති. ඔන්චිලි වාරම් අපි අවුරුදු කාලයේදී කියන ඔන්චිලි වාරම් ඒ වගේම තේරවිලි කවි. ආදරණීය දුවේ පුතේ මේ තේරවිලි කවි ඉස්සර අපේ ජනයා අතර ජන සාහිත්‍ය ඉතා ප්‍රචලිතව තිබිච්ච මාධ්‍යයක්. අපේ ගෙදරට වැඩි හිටියෙක් ආවොත් අපේ කුඩා කාලවලදී අපිට මතක් වෙනවා එයාලා අපිට තේරවිලි කවියක් කියනවා. ඒ තේරවිලි කවිය මගින් එක පැත්තකින් අපේ ඥානය දියුණු වීමට අපි මේකෙදි කියනවා අපේ බුද්ධි වර්ධනයට. එහෙම නැත්නම් අපිට හදිසියේ තියෙන දැන් අපේ මේ මන බලනවා සමහර විභාගවලදී එහෙම මන බලනවා IQ කියලා එකක්. ඒ මේ මන බැලීම සඳහා අපිට පාදක වුණේ අපේ මේ ජන සාහිත්‍ය හිටපු අය අපේ පැරණි ජනයා දරුවන්ගෙන් අහපු ප්‍රශ්න. ඉතින් මේවැදී හොඳ කවි අපිට හම්බුණා. මේතන මම ඔබට නිකමට දක්වලා තියෙනවා ටන් ටන් ගාන්නා තෝරා එවාපන් ටින් ටින් ගාන්නා තෝරා එවාපන් දෙගම් මැද රජා තෝරා එවාපන් මගවැලි පිසින්නා තෝරා එවාපන්. එතන මේක කියපුවාන් පස්සේ මේකට තේරවිලි කවියට පිළිතුරු තිබුණේ තේරවිලි කවියකින් තේරවිල්ලකින් කවියකින්මයි පිළිතුරු තිබුණේ. ටන් ටන් ගාන්නා ගෝනා නොවේදෝ ටින් ටින් ගාන්නා ලේනා නොවේදෝ දෙගම් මැද රචා කිඹුලා නොවේදෝ මගවැලි පිසින්නා කුකුලා නොවේදෝ. දැන් බලන්න දුවේ පුතේ අපේ මේ ජන සාහිත්‍යයත් එක්ක බැඳිලා තියෙන මේ තේරවිලි සාහිත්‍යය. මේ තේරවිලි මගින් කොයිතරම් අපේ ඥානය වර්ධනය කරන්නට මේක හේතු වුණාද කියලා. මට ඔබට තේරවිලි කවි ගොඩ මතක් කරන්නට පුළුවන්. ඔබගේ ආදරණීය දෙමව්පියන්ගෙන් ඒ වගේම වැඩිහිටියන්ගෙන් පොඩ්ඩක් අහලා බලන්නකෝ දන්න දේවල් දිද්දිගට කොළ ඇති, ඒ මැදට ගැට ඇති, කන්නන්ට රස ඇති, දෙන්නන්ට දුක ඇති වගේ තේරවිලි කවි අපිට ඕන තරම් අපිට හමු වෙනවා. ඊළඟට දරුණැලවිලි කවි. ඇත්තට මේ දරුණැලවිලි කවිත් ජන කවි ඉතිහාසයට තමයි එක්ව වෙන්නේ. ඉතින් මේ දරුණැලවිලි කවිය ගායනා කරනකොට අපේ ආදරණීය අම්මලා මේ නැලවිලි ගීතේ බොහොම තාලයකට බොහොම හොඳින් ඇදලා පැදලා ගායනා කරද්දී ඒ හඬට වශීකృత වෙන දරුවා බොහෝම නිදහසේ නිදාගත්තා. ඉතින් මේ දරුණැලවිලි කවි හැටියට අපිට මේ වගේ කවි ඉතිහාසයක් තියෙනවා. මම ඔබට ආරාධනා කරනවා දුවේ පුතේ විශේෂයෙන්ම ඔබට නිදහසක් ලැබෙන වෙලාවකදී ඔබ මේ වගේ කවි ඔබගේ දෙමව්පියන්ගෙන් අසා දැනගන්න. එහෙම නැත්නම් ජන කවි පොත් අපි මා හිතනවා ජාතික අධ්‍යාපන ආයතනයේ නිර්දේශ කරලා තියෙනවා ඔබට සමහර ජන කවි පොත්. ඒ ජන කවි ඇසුරෙන් මේ වගේ ජන කවි ටිකක් පාඩම් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඔබට පුළුවන් නම් ඔබේ පාසලේ ශිෂ්‍ය සමිතියේදී ඔබට පුළුවන් නම් මේ ජන කවි පන්තියක් ඉදිරිපත් කරන්න. කට පාඩමින් මතකයෙන් ඉදිරිපත් කරන්නට ඒක ඉතා වැදගත් වේවි. ඊළඟට ගොවිතැන හා බැඳුණු ජන කවි වර්ගයක් වෙනම තියෙනවා. අපි අද අපේ පාඩමේ විශේෂිත අවධානය යොමු කරනවා මේ පිළිබඳව. මඩ සෝදාගත් කල ගොවියා රජකමට පවා සුදුසුයි කියලා තමයි අපේ අතීතයේදී කිව්වේ. රටට බත සැපයුවේ, රටට ධාන්‍ය සැපයුවේ, රටේ ජනතාවට ආහාර සැපයීම සඳහා අසීමිත දුක්ඛ දෝමනස්යන් රාශියක් වින්දේ අපේ මේ ගොවි ජනයා. ඉතින් මේ ගොවිතැන එක්ක බැඳිච්ච ජන කවි තමයි අපි අද විශේෂයෙන්ම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ වර්ග කිහිපයක් අපිට හම්බ වෙනවා. පැල් කවි, ගොයම් කවි, නෙළුම් කවි, කුරක්කන් කවි, කමත් කවි හැටියට අපිට මේවා වර්ග කරන්නට පුළුවන්. මෙන්න මේ ගොවිතැන හා සම්බන්ධ වෙච්ච ජන කවි ඇසුරෙන් තිබෙන කුරක්කන් කවි තමයි අපි අද අපේ පාඩමට එක්කව කරගෙන තිබෙන්නේ. දැන් අද අපි බලන්නේ මේ කුරහන් නිසිමුව කරුවල බලාලා කියන පාඩම. මේ පාඩම ඇතුලේ කවි කිහිපයක් මගින් ඔබට එකතු කරලා තියෙනවා කුරහන් නිසිමුව කළුවර බලාලා කියන පැදිපෙළ. විශේෂයෙන්ම මේ පැදිපෙළ මගින්
දුවේ පුතේ ඔබ හොඳින් අවබෝධ කරගන්න කුරක්කන් වගාව කරනකොට කොහොමද බිම් සකසා ගත්තේ, කොහොමද ධාන්‍ය වැපිරීම් කටයුතු කළේ, බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් වගාව ආරක්ෂා කරගත්තේ කොහොමද. ඒ වගේම ඊළඟට කියනවා අස්වැන්න නෙලපු ආකාරය, ඒ වගේම ඒ අස්වැන්නු නෙලාගෙන තමන්ගේ ජීවිතය සරු කරගත්ත ආකාරය තමයි අපිට මේවෙන් කියා පාන්නේ. ඉතින් අපි මේ කුරක්කන් හේන කුරහන් නිසිමුව කළුවර බලාලා කියන පාඩමට එනකොට ඔබ හිතින් මවා ගන්න, ඔබ මේ පැලක ඉඳගෙන පැල් කවි කියන ගොවියෙකුගේ කටහඬ ඔබට ඇහෙනවා කියලා ඔබ නිකමට හිතන්න. ඒ ගොවියෙක් කොයිතරම් එය හැඟීමකින් යුතුව සමහර විට ගායනා කළාද. මෙතනදී දුවේ පුතේ මම ඔබට විශේෂිත කාරණාවක් කියන්නම්. මේ හේන් තිබුණේ අපි ජීවත් වෙන බොහෝ දෙනෙක් ජීවත් වෙන වැඩි දෙනෙක් ජීවත් වෙන නගර බදව නෙමෙයි. මේවා තිබුණේ කැලෑවල් වල, මූකලාන වල. මේ මූකලානේ ඇතුලේ හැතපුම් ගණනාවක් පයින් ගියාම ඒ එක කොටසක් සුද්ධ කරගෙන තමයි මේ හේන වගා කරලා තිබුණේ. සමහර විලාවට මේ හේන ආරක්ෂා කර ගැනීමට ගිහිල්ලා හිටියේ තනි පුද්ගලයෙක්. ඔහු හුදකලාව තමයි එදාට ඒ හේනේ ඉන්නේ. මේ හේනේ ඉඳගෙන ඔහු මොකද කරන්නේ? ඔහු කවි ගායනා කළා. මේ කවි ගායනා කළේ මොකටද කියලා නිකමට හිතලා බලන්න. ගායනා කිරීමේ හේතුව තමයි මේ තමන්ගේ හේන, මේකේ වපුරලා තියෙන මේ පැල ටික මේක ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂයෙන්ම සතුන්ගෙන් ආරක්ෂා කරගන්නට ඕනේ. එතකොට මේ සතුන් ඇවිල්ලා මේ වගා විනාශ කරලා දැම්මොත් ඔහුගේ මහන්සිය සම්පූර්ණයෙන්ම වතුර යාමකට ලක් වෙන්නේ. ඒ හින්දා මොකද කරන්නේ? ඔහු නිතරම සද්දෙට කවි කිව්වා. ඒ සද්දෙට කවි කියනකොට සත්තු බයයි මේ මිනිස්සුන්ගේ කටහඬට. දැන් ඔබ දන්නවා අලියෝ පැන්නීම සඳහා පවා මිනිස්සු කෑ ගහලා අලි පන්නන තැන් තියෙනවා. ඒ මිනිස්සුන්ගේ කටහඬ හයියෙන් ඇහෙනකොට මේ සත්තු පලා යන අවස්ථාවන් අපිට දැක ගන්නට දැනගන්නට හම්බ වෙනවා. ඒ වගේම මිනිස් කටහඬ ඇහෙනවා නම් හේනට ඒ හේන පාලු කිරීම සඳහා සත්තු එන්නේ නැහැ. ඒ නිසා බොහොම ඈතට ඇහෙන්න හොඳ සුන්දර විදිහට ඇදලා මේ කවි ගායනා කරව කියලා තමයි අපිට අහන්නට ලැබෙන්නේ. දැන් අපි බලමු අපිට මේ පාඩමේදී තියෙන පළවෙනිම කවිය. මේ කවිපන්ති දිහා බලද්දී මම ඔබට විශේෂයෙන්ම ආරාධනා කරනවා මේ කවි ගායනා කරන්නට ඔබත් උත්සාහ කරන්න. අසා දැනගෙන මෙහි තාලය දැනගෙන ඔබ හොඳින් ගායනා කරනවා නම් ඒ තාමත්ම වැදගත් වෙනවා. මදකට හිතා බලන්න, අපි හිතින් මවා ගමු ඈත පිටිසර ප්‍රදේශයක තියෙන හේනක්. ඒ හේනේ ඇතුලේ තියෙන පැලක් ගැන අපි හිතමු. ඒ පැලේ ඉන්න පැල් රකින්න ගොවියා මොකද කරන්නේ? ඔහු කවියක් ගායනා කරනවා. අපිට මේක ඈතින් ඇහෙන්නේ. තුරුතුමහේ දී කැලයට වැදීලා මසක් පමණ කල් කැලවල් කොටාලා මැදින් දිනේ දීවල් ගිනි තබාලා කුරහන් නිසේ මුව කළුවර බලාලා දැන් දුවේ පුතේ මේ කවිය ගොවියා ගායනා කරනකොට සමහර වෙලාවට අපි දැන් පද්‍ය ගායනා තරඟයකදී වැනි තැනකදී සීපදයක් කියන්නට කිව්වොත්
අපි මේ සීපදේ එක දිගට කියාගෙන යනවා. ඒකේ අපි සංගීත විෂය වගේ විෂයන් හදාරන අපේ දරුවෝ දන්නවා මේ යතිය කොයි වගේද තියෙන්නේ එහෙම කියලා. නමුත් ඇත්තටම මේ ජනකවියාගේ මේ ගායනා ඇතුලේ එහෙම නිශ්චිත තැනක යතිය තිබුණා කියලා අපිට කියන්නට බෑ. ඔහු සමහර විට තමන්ගේ ගායනාව තමන් ශ්‍රවණය කරා. තමන් මෙහි ඉඳන් තමන් ගායනා කරපු ගායනාව ඈත දෝංකාර දීලා තමන්ගේ කනට ඇහෙනවා. ඒක අහගෙන ඉඳලා තමයි ඔහු දෙවෙනි පේලිය ආරම්භ කරන්නේ. ඒ හින්දා තමාර ඈතට විහිදිලා යන විදිහට ජනකවියට තිබුණා අපේ ගැමි ජනයා ආදනීය දුවේ පුතේ අපේ සමහර දරුවෝ ඒ කට්ටියට කවියක් ගායනා කරන්නට කිව්වොත් ගීතයක් ගායනා කරන්නට කිව්වොත් ඔවුන්ට ටිකක් ශබ්ද නගා ගායනා කිරීමේ අපහසුතාවන් තියෙනවා කියලා අපි දන්නවා. පන්ති කාමරේ ගුරුතුමා ගුරුතුමිය නැති වෙලාවකට නම් අපේ දරුවෝ බොහොම සද්දෙට කවි ගායනා කරන්න එහෙම දේවල් අපේ දරුවන්ට හැකියාව තියෙනවා කියලාත් අපි දන්නවා. නමුත් අපි නිශ්චිත අවස්ථාවක ගායනාවක් ඉදිරිපත් කරන්න කිව්වොත් බොහොම හිමින් තමයි අපේ දරුවෝ ගායනා කරන්නේ. අපේ ජනකවිය හැම නෙමෙයි. ඈතට ඇහෙන්න බොහොම සද්දෙට ගායනා කළා. දෝංකාර දෙන්න. එතකොට ඒකේ රිද්මයක් තිබුණා. මේ හඬ ඈතට යනකොට තමයි මොකද වුනේ සත්තුන්න මේක ඇහෙන්නට දැල්නේ. අපි ඒ ගැනත් පොඩ්ඩක් කල්පනා කරන්නට ඕනේ. මේ කවිය පිළිබඳවත් මම පොඩ්ඩි අදහසක් ඔබට ඉදිරිපත් කරන්න මාර මුලින් කියපු විදිහටම නිශ්චිත අදහස් නෙමෙයි. අපි යම් අදහසක් ඔබට මතු කරන්නට ඕනේ. දුරුතුමහේදී කැලයට වැදීලා. දැන් ජන කවියා කියනවා ඔහු මේ වෙහෙස මහන්සියලා මේ වගාව කරපු ආකාරය. ඔහු තමන්ගේ මේ කුරහන් හේනේ වැඩ කටයුතු ආරම්භ කළේ දුරුතුමහේදී තමයි මේ කැලයට ගියේ. කැලයට ගිහිල්ලා මසක් පමණ දුරුතුමාස් කියපුවම ඔබ දන්නවනේ. දුරුතු නවම් මැදින් බක් වෙසක් පොසොන් ඇසල නිකිනි බිනර වප් ඉල් උඳුවප් කියලා අපේ සිංහල මාස ක්‍රමය සකස් වෙලා තියෙනවා. ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් කියන එකට අපි සිංහල මාස ක්‍රමේදී තියෙනවා. ඒ නිසා ඔබ දන්නවා එහෙනම් දුරුතු මාසය කියලා කියන්නේ මේ ජනවාරි මාසයේ තමයි. දෙසැම්බර් මාසයේ ඇතිවෙන සීත කාලගුණය පැහැවිල්ලෙන් එහෙම පස්සේ ඔහු තෝරාගෙන තියෙන්නේ කොයි කාලයේද දුරුතු මාසයේදී තමයි මේ කට්ටිය කැලේට වැදිලා කැලේ කොටන්න පටන් අරන් තියෙන්නේ. අනේ මසක් පමණ කල් කැලවල් කොටාලා මේ කැලේ තියෙන ගස් කැලේට හානියක් නොවන විදිහට බොහොම හොඳින් ඔවුන්ට තිබුණා පරිසර හිතකාමී ක්‍රමවේදයක් තමයි ඔවුන් අනුගමනය කරේ. එහෙම අනුගමනය කරමින් ඔවුන් මේ විදිහට තමන්ගේ කැලේ කොටා ගත්තා. මැදින් දිනේදී වල්ගිනි තබාලා. මේකට විවිධ තැන්වල අර්ථකථන නම් තිබෙනවා. මැදින් දිනේදී කිව්වන් පස්සේ මාර්තු මාසයේදී තමයි වගා කරේ කියලත් අපිට යම් තැන්වලදී තොරතුරු හමු වෙනවා. සමහර තැනකදී කියනවා මේ මැදින් දිනේ කියන්නේ මාසයේ මැද දවසක තමයි මේක කළේ කියන කාරණාවත් අපි ඒකත් සිහිපත් කරගත්තට කමක් නැහැ. මැදින් මාසය කියන එකට වඩා මාසයේ මැද දිනයකදී මේක කළාද කියන කාරණාවත් අපි වචන ඔස්සේ පැටලිලා තර්ක විතර්ක කරමින් යන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි මේවා දැනගෙන සිටීම වැදගත්. ඒ වගේම කුරහන් නිසිමුව කළුවර බලාලා. අපේ දරුවෝ ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ කුරහන් නිස්සේ කළුවර බැලුවේ මොන කළුවරද? එතකොට ඔබ කියනවා ඔව් වැහි කළුවර බලලා තම වෙන්න ඇති මේ කුරහන් ඉසින්න ඇත්ත කියලා. ඉතින් ඒකෙත් එහෙම ගැනීම පිළිබඳවත් ඊතරම් වරදක් දකින්නේ නැහැ. වැහි කාලේ එනවා දැකලා මේ කුරහන් වැපුරුවාය කියන එක. නමුත් පාරම්පරික ජන විඥානගතව තියෙන මේ කළුවර බැලීම කියන එක දරුවනේ ඊට වඩා වෙනස් දෙයක්. ඔබ දන්නවා චන්ද්‍රයාගේ බලපෑම. මේ හඳ මෝරණ කාලය ගැන ඔබ දන්නවා. මේ චන්ද්‍රයාගේ බලපෑම සිදුවෙන විදිය. පොයවල් කීයක් තියෙනවද කියලා මම ඔබෙන් අහුවොත් එහෙම පොයවල් තියෙනවා පුතේ දුවේ මාසෙකට පොයවල් තියෙනවා 4ක්. අමාවක දවස ඊට පස්සේ පුර අටවක ඊට පස්සේ පුර පසළොස්වක ඊට පස්සේ අව අටවක ඊට පස්සේ ආපහු සැරයක් එන්නේ අමාවක පොහොය. එතකොට මෙන්න මේ විදිහට යන චක්‍රයක් තමයි අපිට හම්බ වෙන්නේ. පුතේ මේ චන්ද්‍රයාගේ බලපෑම මිනිසුන්ගේ ජීවිතවලටත් බොහෝ සෙයින් නැති කළා. පසළොස්වක පොහොය දවස මේ පොහොය ලං වෙන කාලේ පුර පසළොස්වක පොහොය කාලයට තමයි ඔබ දන්නවා මේ මුහුදේ වඩදිය සහ බාදිය ඇති වුණේ. බලන්න අපේ පාරම්පරික ගැමි විඥානය තුල මේවා තිබුණා. උන් දැනගෙන හිටියා වඩදිය ඇති වෙන්නේ කොයි කාලයේදීද? සඳ නැගෙන සඳ මෝරණ කාලයේදී වඩදිය ඇති වෙනවා. නමුත් ඊට පස්සේ සඳ බැසගෙන යන කාලේ හරියටම
15ක පොහොය දවසට පහුවෙනිදාට කියනවා අවපෑලවිය. අවපෑලවියෙන් පස්සේ දවසේ ඉඳන් හඳ ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ අඩු වෙන්නට පටන් ගන්න කාලයට අපේ ගැමි ජනයා කියනවා මුල් කරුවල කියලා. කරුවල වැඩි වෙන්න පටන් ගන්න කාලේ. ඉතින් මේ කළුවර බැලුවා කියන එක ඇතුලේ පාරම්පරික ජන විඥානගතව තිබුණේ පුතේ දුවේ මතක තබා ගන්නය. ඔවුන් මේ පොහොයේ බලපෑම දිහා බලලා 15ක පොහොය දවසට පහුවෙදායින් පටන් අරගන්න දවසෙන් පසු කාලයේදී තමයි ඔවුන්ගේ මේ අසනු ඇපිරීම කලයකට හේතුවක් තිබුණා. මොකක්ද ඒ හේතුව? පොහොය සඳ මෝරණ කාල වකවානුවලදී ඔවුන් හිතුවා මේ තමන් වපුරන ධාන්‍ය හැම බොල් වෙන්න තියෙන ඉඩකඩ ප්‍රමාණය වැඩි. නමුත් සඳේ බලපෑම සඳෙන් පසු කාලයේ බාදිය කාලයේදී හයි වෙන්න තියෙන ප්‍රමාණය වැඩි. එතකොට මුල් අදින්න තියෙන මුල් අද ගැනීමට තියෙන මට මේ පිළිබඳ විස්තර ගොඩාක් කිය හැකි. අපි ඒකනේ මේ වී වපුරන වී පැලවෙන්නට දාපුවාම ඔබ දකිනවා මේ වී පැලවෙන්නට දාලා වී මුල් අදිනකොට මේ අපේ වී වගා කරන ප්‍රදේශවල ඉන්න දුවල පුතාලා මේව අහගෙන ඉන්නවා. එය කළු රෙද්දකින් තමයි වහන්නේ. ඊට රෙදි වලින් දැන් නම් කළු රෙද්දකින් වහන්නේ. මේ කළුවර කියන එක පැලවීමේ ශීඝ්‍රතාව වැඩි කිරීමට ඉතාමත්ම හේතු වෙනවා. ඉතින් බලන්න මේ කුරහන් නිසමුව කළුවර බලාලා කියන එකේදී මෙන්න මේ පිළිබඳවත් අපි පොඩ්ඩක් හිතුවට කමක් නැහැ අපි මේක දැනගෙන සිටීම. අපි යනවා ඊළඟ කවියට සියල්ලම ගායනා කරන්නට අපිට වෙලාව නැති නිසා මම ඔක්කොම ගායනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් පුතේ මෙතනදිත් බලන්න මේ කවිය කියනකොට ජන කවියාගේ මූලික අපේක්ෂාව උනේ තමන්ගේ වගාව පාලු කිරීමට එන සතුන් පළවා හැරීම. ඒ නිසා මෙයා මේක ටිකක් හඬ උස්පාත් කරලා ගස්සලා එහෙම තමයි ගායනා කරලා තියෙන්නේ. එතකොට නිකම්ම එල්ලවෙන්ට කවි කර කීවෙමි බොහොම කියලා කිව්වේ නෑ. එල්ලවෙන්ට කවි කර කීවෙමි බොහොම එහෙම කිව්වේ නෑ. සීපද තාලයට එහා ගිය එතන තිබුණා එල්ලවෙන්ට කවි කර වෙමි බොම කොල්ල කන්ටු දැන් බලන්න කොල්ල කන්ට කියලා තමයි මේක තියෙන්නේ. හැබැයි ජනකවිය මේක ගායනා කරනකොට සද්දේ වැඩි කරන්නට ඔහුට උවමනා වුණා. ඒ හින්දා යා කොල්ල කන්ට කියලා අයන්න නෙමෙයි කිව්වේ කොල්ල කන්ටු කියලා තමයි ගායනා කරේ. ඉතින් මේවත් අපි පොඩ්ඩක් දැනගෙන සිටීම ඔබට අධ්‍යයනය කිරීමට හමුවීම මා හිතනවා වැදගත් වේවි. එල්ල වෙන්ට කවි කර කීවෙමි බොහොම මේ කවි කියනකොට පැලේ ඉඳන් සත්තු බහින පැත්තට තමයි කටහරව කිව්වේ. සත්තු බහින්නේ කොයි දිශාවෙන්ද? ඒ පැතිවලට එල්ල කරලා තමයි හොඳට කවි කරලා කවි කිව්වේ. ඇයි ඒ කොල්ල කන්ට ඉති සීපාවෝ බොහොම ගොඩාක් එනවා මේ කොල්ල කන්ට. ගොල්ල සමග ඇති ඌරෝ හැමදාම මේ බලන්න මේ ගැමි වචන ගොල්ල එක්ක එනවා කියලා කියන්නේ මේ කණ්ඩායම් රංචු පිටින් එනවා. නිල්ල අඹති සද්දවසින් දුටුවාම සද්දවසින් බැලුවාම නිල් ආඹනවා. නිල් ආඹනවා කියන්නේ ආදරණීය දුවේ පුතේ මේ බලන්න මේ ඡායාරූපේ මම ඔබට පෙන්නලා තියෙන කුරක්කන් ඇටයක් පැලවෙනකොට මේ පියලි ඇවිල්ලා නිල් ඇඹීම. අපි නිකන් ඔබ උපකල්පනය කරලා බලන්න එක දිගට සුද්ධ කරන ලද හේනක මේ වගේ පැල බොහෝ පැලවෙලා තියෙනකොට මෙහෙම යාන්තම් මොටෙයියෝ ඇදලා තියෙනකොට ඒකට නිල් ඇඹීම හැටියට ගැමියා හැඳින්වුවා කියලායි අපි හඳුනා ගන්න. ඊළඟට අපි යනවා මා කී දේ දෙයියනි බොරුවක්ම නැති බිම එලි උනොත් කණුමදු බොහොම ළඟ ඇති ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති ගොබ කළු වෙමින් කුරහන් කිරි වැද පැසදී අපේ සමහර දරුවෝ කුරහන් දැකලා නැතුව ඇති. ඒ වගේම කුරහන් හේනක් දැකලා නැතුව ඇති. ඔන්න අපි පසුබිමින් ඔබට දාලා තියෙනවා කුරහන් හේනක මේ කිරි වැදිලා පැසෙන කුරහන් ඡායාරූපයක්. මේකත් ඔබට ඔබගේ අත්දැකීම තවදුරටත් පෝෂණය කර ගැනීමට හේතු වෙයි. මේ තවත් පොඩ්ඩක් ඉස්සරහට යනකොට මේ කුරහන් ගොබේ කළු වෙනවා. කළු වෙනකොට තමයි කුරහන් කපන්නට පටන් ගන්න. ඉතින් මේ කට්ටිය ඔවුන්ගේ දෙවියන්ට තමයි බොහෝ දේ කිව්වේ. බොහොම නිර්ව්‍යාජව දෙවියන්ට කව මා කී දේ දෙයියනි බොරුවක්ම නැති. බිම එලි උනොත් කණුමදු බොහොම ළඟ ඇති.
මේකටත් අර්ථකථන ගොඩාක් තියෙනවා. කණු ගැහුව මදු තිබ්බේ, බිම එලි වෙලා තිබුණොත් සත්තු යන පාරක් තිබුණොත් දෙවියන්ට මේ පුද්ගලයා නිර්ව්‍යාජව කිව්ව කියලා එක තැනක සඳහන් වෙනවා. දෙවියන්ට කතා කරලා කියනවා දෙයියනේ මගේ අතින් පොඩි පාප කර්මයක් නම් වුණා. මොකද්ද වෙච්ච පාප කර්මය? මේ සත්තු බහින පැති පාර එලි වෙලා තිබිච්චාම මම උන්ට කණු බැඳලා මදු තිබ්බා. ඒ තිබ්බෙන් පස්සේ මොකද වුනේ? මේ සත්තු ඇල්ලුවා කියන එක තමයි යා ඒක දෙයියන්ට නිර්ව්‍යාජව කියනවා අනේ දෙයියනේ මගෙන් මෙහෙම වැරද්දක් වුණා. සමහර කෙනෙක් මේක දක්වනවා බිම එලි උනත් කණු මදු බොහොම ළඟ ඇති කියලා. එතනදි කියන්නේ මේ බිම කොච්චර එලි කළත් කණු තියෙනවා. ලොකු ගස් කපපු ඒවා කණු ඉතුරු වෙලා තිබිච්ච බව ඒකෙන් ඇඟෙව්වා කියන එකත් කියනවා. ඉතින් අපි මේවත් සියල්ලම අපි හිතලා බලමු පුතේ දුවේ. මේවා යම් යම් අර්ථකථන මේවා තිබෙනවා. ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති. තුන් යාමයක් පුරාවට නිදි නැතුව මේ හිටියේ. මම මෙතෙන්දී ඔබට එක කාරණාවක් කියන්නම්. දැන් අපි දවසකට පැය කීයක් තියෙනවා කියලාද ඔබ හිතන්නේ? ඔබ කියන්නේ දවසකට තියෙන්නේ පැය 24යි කියලා. හැබැයි පුතේ දුවේ ඉස්සර කාලේ දවසකට පැය තිබිලා තියෙනවා 30ක්. මේ දවස කොටස් 3කට ඔහු බෙදාගෙන තියෙනවා. ඒ කොටස් 3 තමයි පෙරයම, මැදියම, අලුයම. රාත්‍රී කාලයේ පෙරයම, මැදියම, අලුයම කියලා කොටස් 3කට බෙදලා තියෙනවා. ඒතකොට පැය 30ක් තිබිලා තියෙනවා රාත්‍රියට. මුළු දවසට ගත්තාම ඔබට මුලින් කතා කරනකොට මාර මතක් මේ පොඩි කොටසක් අමතක වුණා. මේ දවසකට පැය 60ක් තිබිලා තියෙනවා. දැන් තියෙන්නේ පැය 24යි. නමුත් එදා තිබිලා තියෙනවා දහවල් කාලයේ පැය 30යි, රාත්‍රී කාලයේ පැය 30යි. එතකොට දහවල් කාලයේ පැය 30 ගිහිල්ලා රාත්‍රී කාලයේ තමයි මේ කට්ටිය මේ පැල් රැක්කේ. එතකොට රාත්‍රී කාලෙත් යාම 3ක් තියෙනවා. ඒ 3 යාම තමයි පෙරයම, මැදියම, අලුයම. එතකොට පෙරයම පැය 10යි, මැදියම පැය 10යි, අලුයම පැය 10යි. එතකොට අපේ දුවල පුතාලා දැන් කල්පනා කරයි එතකොට සර් දැන් තියෙන්නේ අද කාලේ වෙනකොට පැය 24ක් වෙලා එදා කොහොමද පැය 30ක් වුනේ? ඔය එතන පුංචි කතාවක් විතරක් තියෙනවා. අපේ දැන් පැයකට තියෙනවානේ විනාඩි 60ක්. ඒ කාලේ තිබිලා තියෙන්නේ පැයකට විනාඩි 24යි කියලා තමයි කියන්නේ. එතකොට ගාන බොහොම සමානව හරි ගිහිල්ලා තියෙනවා. නමුත් උන් කාලය බෙදාගෙන තියෙන්නේ කොහොමද? පැය 10 කොටස් 3කට බෙදලා තිබිච්ච. ඉතින් ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති මේ රෑ තුන් යාමේම නිදි මරුවා මේ ගොවියා මේ අහිසීමිත කැපකිරීම කළා. ගොබ කළු වෙමින් කුරහන් කිරිවැද පැසිති. අපි යනවා ඊළඟ කවියට. හේනේ පැලේ මා විඳිනා සුරුක්කන් ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන්. අපේ සමහර පොත්වල මේක සඳහන් වෙලා තියෙන වටපිට කරති හක්මන් කියලා. මේ සයන්න සකාරය හකාරය හැටියට තමයි අපේ ගැමි ජනයා පාවිච්චි කළේ. වැටටත් උඩින් උන් අල්ලන මලක්කන්. අපොයි මගේ කිරිවැදිනා කුරක්කන්. අනේ බැරි වෙලා හරි හේනේ පැලේ මා විඳිනා සුරුක්කන් මං සුරක්ෂා කරමින් ඉන්නවා මේ හේනේ පැලේ. මගේ මේ වගාව ආරක්ෂා කරමින් ඉන්නවා. හැබැයි ඌරෝ ඇවිත් වටපිට කරති හක්මන්. ඌරෝ ඇවිල්ලා මොකද කරන්නේ? වටේට කැරකි ඉන්නවා. වැට වටේට කැරකි ඉන්නවා. සද්දයක් බද්දයක් නැත්තම් ඇතුලේ කවුරුවත් නැහැ වගේ පැලේ එහෙම නැහැ කියලා දැනුනොත් මුන් ටක් ගාලා වැටටත් උඩින් උන් අල්ලන මලක්කම් කරණම් ගහනවා. වැට කඩාගෙන ඇතුලට එනවා. එහෙම බැරි වෙලා හරි ඌරෝ ආවොත් එහෙම මොකද වෙන්නේ? අපොයි මගේ කිරිවැදෙනා කුරක්කන් වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඊළඟට බලන්න කටුවැල්ලේ මගේ හේනේ කුරක්කන් වැටා හුරා ඌරන්ගෙන් වලක්කන් කරගන්නට බැරි උන් මහ කුරක්කන් ඌරනි නොකා ඵලයව මගේ කුරක්කන්. ඌරන්ට මෙයා ආයාචනය කරනවා මගේ කුරක්කන් නොකා යන්න කියලා ඈතට කෑ ගහලා කියනවා. ඊළඟ කවියට අපි යමු. කුරක්කන් තුනයි වැපුරුවේ අමාරුවේ. ඔබට අතීත පොතපතේ හම් වෙනවා මට සමහර තැනකදී හමු වුණා කුරක්කන් තුනයි වැපුරුවේ මනාවේ කියලා තියෙනවා. කපන්ටත් බැරුව අතපය රුදාවේ. අරින්ටත් බැරුව ලොවගම හිනාවේ කපමු නෑනේ ඉපනැල්ලේ ස්වභාවේ. දැන් අතහැරලා දාන්නත් බෑ. ඉස්සර පුතේ සමාජයේ පුජ්‍යලීන්ට වටිනාකම් ලැබෙනද අද වටිනාකම් ලැබෙන්නේ කොහොමද? ඔහු කරන උසුලන තනතුර, වෘත්තිය, ඔහුට තියෙන මුදල් ආදී දේවල් පිළිබඳව හිතලානේ. දැනුගත්කම් ඒව ගැන හිතලානේ. නමුත් අපේ අතීත සමාජයේ තිබුණ එහෙම එකක් නෙමෙයි. අපේ අතීත සමාජයේ තිබිච්ච දේ තමයි හොඳ කුරහක්කන් හේනක් වගා කරලා තිනවා. හේන් වගාවට දක්ෂයෙක් නම්. ඒ වගේම වී වගාවට දක්ෂයි නම්. කුඹුරු කරනවා නම්. හොඳට අස්වැන්න නෙලා ගැනීමට නෙලාගෙන එන්න ඔහුට හැකියාව තියෙනවා නම්. අන්න ඒ කෙනා තමයි හරි හපන කියලා කියන්නේ. දැන් ඔබ බලන්න බැද්දේකම නවකතාව අරගන්නකො.
මේ බැද්දේගම නවකතාවේ බබුන් අප්පුට දී කවුරු හරි දීග දෙන්න මුළු ගමේම ඕන කෙනෙක් කැමති වෙලා හිටියා. මොකද්ද මේකට හේතුව? හේතුව තමයි බබුන් අප්පු හරි දක්ෂයා. ඔහු ඊටාම දක්ෂයි, ගොවි තැනට දක්ෂයි. එහෙනම් ඒ දක්ෂ කෙනෙකුට ලොකු ගෞරවයක් ගොඩනැගිලා තිබුණා. ඒ හින්දා තමයි කපන්ටත් බැරුව අතපය රිදාවේ, අරින්ටත් බැරුව ලෝගම හිනාවේ. අතහැරලා දැම්මොත් ලෝකයා හිනා වෙනවා. ලෝකයාගේ අවමානයට පාත්‍ර වෙනවා. ඒ නිසා කපමු නෑනේ මේකේ. නෑනට කතා කරලා කියන්නේ. ඇයි මේ ඔන්න ඔහු දැන් දක්ෂයි, ඔහු සුදුසුකම් ලැබලා තියෙනවා, ඔහුට හොඳ තැනක විවාහයක් කරගන්න ඔහු දැන් හැකියාව ලැබලා තියෙනවා කියන එකත් අපිට ව්‍යංගයෙන් මේකෙදි කියවෙනවා. ඊළඟට අපි යමු මෙදා හේන පැහිලා ඇති කුරක් කන්න ඕන. මම පසුබිමින් ඔබට දාලා තියෙනවා දුවේ පුතේ බලා ගන්න. කුරක් කන් රන්වන් කරල් බර වී ඇති සුරක්කන් ඌරෝනකා වොත්තේනේ කුරක්කන් බඩගින්නට ඖෂධයක කුරක්කන්. බඩගින්නට ඖෂධයක් කියලා කියනවා. ඖෂධයක් කියලා කියන්නේ හොඳ බේතක් තමයි බඩගින්න කියන්නේ. ඉතින් ලෙඩක්නේ. අපි කියනවානේ මේ ඔබ අහලා තියෙනවානේ අපේ ගැමි කතාවක් තියෙනවා. ලෝකේ තියෙන ලොකුම ගින්න තමයි බඩගින්න කියලා. සමහර වෙලාවට අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා jigaccha parama roga. jigacchaව කියලා කියන්නේ බඩගින්න තමයි ලෝකේ තියෙන විශාලතම රෝගය, බරපතලම රෝගය තමයි මේ බඩගින්න කියලා කියවෙලා තියෙනවා. එහෙනම් බඩගින්නට ඖෂධයක කුරක්කන් කාපුවාම හොඳ ඖෂධයක්. බඩ පිරෙනවා, ශක්ති ජනක ආහාරයක්, හොඳට පෝෂණයක් ලැබෙන ආහාරයක් හැටියට තමයි මේ ධාන්‍ය වලින් අපි කියන්නේ. කුරක්කන් පිට්ටු, කුරක්කන් හැලප අපේ දරුවන්ට කටට කෙලත් උනන අයත් ඇති. සමහර විට අපේ මේ දරුවෝ මේවා අහලත් නැති, කාලත් නැති අය ඇති. ඒ හින්දා අපි ඔබට ආරාධනා කරනවා ඉඩකඩක් ලැබිච්ච මොහොතක හෝ කොහෙන් හරි හොයාගෙන මේ ආහාරවල රස බලන්නට යොදා ගන්න, ඉඩකඩක් යොදා ගන්නයි කියලා. ඊළඟට අපි යනවා එපෙති දෙපෙති මහහේනේ කුරක්කන් මග යන්නෝ මට සරදම් කරක්කන්. එපෙතිවෙන්ට කවුදැයි කළ නරක්කන් කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්. ඔන්න අපි ඡායාරූපයේ දාලා තියෙනවා මේ කුරක්කන් කපන්නට වෙනමම පිහියක් තිබිලා තියෙනවා. ඒ පිහිය තමයි මේක දෑකැත්තකට පොඩි සමානතාවක් තියෙනවා. නමුත් මේක දෑකැත්ත නෙමෙයි, මේ කුරක්කන් කපන පිහිය. ඒක අපි ඔබට පෙන්නලා තියෙන්නේ මේ විදිහට තමයි කුරක්කන් කපලා තියෙන්නේ. ඉතින් මෙතනදී තියෙනවා මේ කුරක්කන් එක පෙත්තේ කුරක්කන්, දෙපෙත්තේ කුරක්කන් වල ඇඟිලි පහක් තියෙනවා. ඔබ දකින්න ඇති මගේ අර පළවෙනියට තිබිච්ච දර්ශනවල පෙන්වන කුරක්කන් කරලේ ඇඟිලි පහක් තියෙනවා. සමහර ශාස්ත්‍රීය නොවිච්ච කුරක්කන් තනි පෙත්තයි, දෙපෙත්තයි තියෙන්නේ. එතකොට මේ එපෙති දෙපෙති මහායනේ කුරක්කන්, මේ එපෙති කුරක්කන්, දෙපෙති කුරක්කන් වලට සමහර කට්ටිය සරදම් කරලා තියෙනවා. මේකෙන් කවියා තව එකකුත් කියනවා. මොකද්ද? තනි කඩව වෙලා හැමදාම කසාදයක් එහෙම බඳින්න නැතුව ඉන්න කෙනා නිරූපණය කළා, සංකේතවත් කළා වගේ දැනෙනවා අර එක එපෙති දෙපෙති කුරක්කන් වලින්. හැබැයි කපා ගනිමු එක පෙත්තේ කුරක්කන් කිය ඕන්න දැන් අපි ආස්වැන්න වපුරලා මේ මහායන වගා කරලා ඔක්කොම කරාට පස්සේ ආස්වැන්න සාර වුණාට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතයේ තියෙන අර ප්‍රශ්න ටිකත් निराකරණය කර ගැනීමට අවස්ථාවක් උදා වෙනවා. ඉතින් එහෙනම් අපිට පේනවා මේ විදිහට අපේ ජනකයි පාඩමේ මේ අපිට අදාළ පාඩමේ කොටස මෙතනින් අවසන් වෙන්නේ. දැන් පුතේ දුවේ විශේෂයෙන්ම බලන්න අපිට හොඳින් අවබෝධ කර ගැනීමට කාරණා කිහිපයක් තියෙනවා මේකේ. ඒ තමයි මේ පැදිපෙළ මගින් හේන් ගොවිතැන හා බැඳුණු කරුණු රාශියක් අනාවරණය වෙනවා. ඔබගේ රසවින්දනයට ඉතාමත්ම හොඳින් වැදගත් වෙනවා. ඉතා හොඳින් සොයා බලන්න හේන සකස් කරන ආකාරය. අපිට මේකට කියනවා ගැමි වචනයක් හේන් ඇල්ලීම. ඒ වගේම වගා කරන ආකාරය, කුරහන් කොහොමද ඉස්සේ, ඊළඟට වගාව සතුන්ගෙන් ආරක්ෂා කරගත්ත විදිහ, රාත්‍රී කාලයේ නිදි මරාගෙන, තුන් යාමෙට නිදි මරාගෙන මේ ආරක්ෂා කරගත්ත විදිහ, ඊට පස්සේ අස්වනු නෙලපු ආකාරය බලන්න. මේ ගැමි විඥානගතව මේ ගැමි සමාජ සංස්කෘතිය ඇතුළේ මේක තිබිච්ච, ඒ වගේම ස්වයංපෝෂිත දිවියකට මඟ සල්සා ගැනීම කියන කාරණාව මම ඔබට අවසානයේදී කිව්වා. මේ අස්වැන්න සාර වුණාට පස්සේ තමයි ගොවියාට හැබෑවටම නිින්ද ගියේ. ඔහුගේ මේ අස්වැන්න නිකම්ම එක දවසක වපුරලා ඔහුට නිකන් ඉන්න හම්බුනේ නැහැ. ඔහු අස්වැන්න වපුරලා ඒක ඒක ඉතාමත්ම වෙහෙස මහන්සියලා ආරක්ෂා කරගෙන ඊට පස්සේ අස්වැන්න නෙලා ගන්න තැනට එනකන් දීර්ඝ කාර්යාවලියක් වුන්ට තිබුණා. ඇත්තටම දුවේ පුතේ සමස්තයක් ලෙස හේන් ගොවිතැනෙහි පවත්නා දුෂ්කර බව මේ කවි පන්තියෙන් අපිට මැනවින් නිරූපණය වෙනවා.
කොහොමද මේ හේන් ගොවිතැන කියලා කියන්නේ හරීම සරල කාරණාවක් නෙමෙයි. මේ මහ පොළොවේ එක්ක හැප්පිච්ච මිනිස්සු. මේ ගැමි සංස්කෘතිය ඇතුලේ තිබිච්ච මේ ගැමි යථාර්ථය තමයි අපිට මේ පද්‍ය පන්තිය ඇතුලේ ඔබ හිතා හොඳින් වෙන් කරලා හඳුනා ගන්න මෙන්න මේ කොටස් ටික. මේක තමයි ඔබගේ සමහා අපේ හැකියාව වර්ධනය කර ගැනීම අපේ නිපුණතාවන් සඳහා විශේෂයෙන් පාදක වෙන තැන තමයි මේ තියෙන්නේ. ඒ වගේම මම නැවතත් ඔබට කියනවා හේන සකස් කිරීමේ ආකාරය, ඊට පස්සේ වගා කිරීම කියන එක, ඒ වගේම වගාව සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම. ඔබට පුළුවන් මේ එක එක ශීර්ෂයට අදාළ කවිය වෙනම එක්කව කර ගන්න. ඒකල සමස්තයක් හැටියට මේ ගොවියා තමන්ගේ ජීවිතයේ විඳපු දුක් කන්දරාව තමයි මේ තියෙන්නේ. ඒ වගේම මේ පැදිපෙළ මගින් ඉස්මතුව පෙනෙන ජන කවියේ මූලික ලක්ෂණ ටිකක් තියෙනවා. ජන කවියේ මූලික ලක්ෂණ අපි හිමින්ම බලමු මොනවද? සරල උචිත බස් වහරක් භාවිත කරා. ජන කවියා බොහොම උචිත බස් වහරක් බලන්න ඖෂධයක කියන වචනේ, ගොල්ල සමග කියන වචනේ බලන්න මේ ජන ගැමි විඥානගතව ගැමියා සමග බැඳිලා තිබිච්ච වචන තමයි ඔවුන් මෙතන පාවිච්චි කළේ. ඒ වගේම අව්‍යාජ බව. අව්‍යාජ බව කියලා කියන්නේ ගැමියා බොරු කිව්වේ නැහැ. ඔව් කෙලින්ම තමන්ගේ අදහස් ප්‍රකාශ කළා. ඒ වගේම මේ කවිවල ආකෘතිය ගැන හඳුනා ගන්න සිව්පද තමයි ආකෘතියට යොදාගත්තේ. ඒ වගේම ඇතැම්මට ව්‍යංගාර්ථවත් බස් යෙදීම. අර එපෙතිවෙන්ට කවුදයි කළ නරක්කන් කපා ගනිමු එක පෙත්තේ කුරක්කන් කියපු තැන කිව්වේ අන්නේ එක පැත්තකින් වචනේ මතුපිට අර්ථයේ පරෙමින් එන ව්‍යංගාර්ථත් මේකට එක්කව කරගත්තා. ඒ වගේම ගැමි සංස්කෘතිය හා සිතුම් පැතුම් මේකේ නිරූපණය කළා. මේ ගැමියන්ට තිබුණේ පුතේ මේ ගැමිය හරි අල්පේච්චයි. ඔවුන්ට තිබුණේ විශාල බලාපොරොත්තු තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ඔවුන් ඊටාම අල්පේච්චව තමයි ඔවුන්ගේ ජීවිතය ගත කළේ. ඒ වගේම මම ඔබට මෙතනදී ඉදිරිපත් කරනවා මේ පාඩම ඇසුරෙන් අපිට ආපු විභාග ප්‍රශ්නයක්. මතක තියාගන්න ඔබ ලකුණු ගැන හරි කැමැත්තෙන් බලන නිසාවෙන් 2016 අවුරුද්දේ තමයි පළවෙනිම ප්‍රශ්නය හැටියට හතරවෙනි ප්‍රශ්නය හැටියට ආවේ ජන කවියේ ඇති අව්‍යාජ භාවයත් භාෂා භාවිතයේ සරලත්වයත් කුරක්කන් කවි වලින් නිරූපණය වේ. එක් කරුණක් සඳහා උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න කියලා තමයි අපිට එදා ඒ ප්‍රශ්නය සකස් වෙලා තිබුණේ. ඒ නිසා දැන් ඔබට ඔන්න දැන් අපිට අදහස් කිහිපයක් මෙතනදී එක්කව කර ගැනීමට අවස්ථාව තිබෙනවා. මෙන්න විභාග ප්‍රශ්නයේ ආපු විදිහ. ඒ වගේම අපිට මේ පාඩම ඇසුරෙන් මෙන්න මේ අභ්‍යාස පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. ජන කවියනු කුමක්ද කියන එක දැන් නිර්වචනය කළා අපිට දැන් ඒ මතකද? ඒ වගේම විවිධ ජන කවි වර්ග මොනවාද? ඒ වගේම කුරහන් නිසමුව පද්‍ය පන්තියේ තාලයට ගායනා කරන්න මම ඔබට ආරාධනා කරනවා තාලයට ගායනා කරන්න පුරුදු වෙන්න. ඒ වගේම කුරහන් නිසමුව පද්‍ය පන්තිය මගින් ඉස්මතුව පෙනෙන ජන ජීවිතයේ විශේෂතා අර මම ඔබට මතක් කළා කොයිතරම් දුෂ්කර කාර්යාවලියක වුන් නිරත වෙලා හිටියද කියන එක. ඒ වගේම සාහිත්‍යාංගයක් වශයෙන් ජන කවිය ඇති වටිනාකමත් විස්තර කිරීමට ඔබට මෙය අවස්ථාවක් කරගන්නට පුළුවන්. ඉතින් අපි මේ කාල වේලාව තුල හෝරාවක් පමණ කාල වේලාව තුල අපි පුතේ කතා කරේ මේ ජන කවිය කොහොමද ජන කවිය කියන්නේ මොකක්ද මේ ජන කවිය හා බැඳිච්ච සංස්කෘතිය ජන කවියාගේ පසුබිම මේ සියල්ල තමයි අපි ඔබත් එක්ක සාකච්ඡා කළේ. මේ වගේම පාඩම් වලින් නැවතත් ඔබත් හා සම්බන්ධ වෙලා ඔබට කරුණු කියා දීමේ බලාපොරොත්තුව හිතේ තියාගනිමින් අදට අපි මේ පාඩමෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ඉතා හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම මේ පාදක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අදට අපි නිහඬ වෙනවා. ආයුබෝවන්.